ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග සහ ඉතිහාසයේ පාඩම් මාලාව සමග රැඳී සිටින ඔබ සියලු දෙනා ඊටාම ආදරයෙන් පිළිගනු ලබනවා. මෙම වැඩසටහන මගින් අද අප බලාපොරොත්තු වන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිබඳ සාකච්ඡා කරන්න. අපි දන්නවා මේ වෙනකොට ඔබ ලහිලහියේ සූදානමින් ඉන්නවා අප සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා. මේ සාකච්ඡාව සාර්ථක කර ගැනීම සඳහා මාත් සමග අද රැඳී සිටිනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් බුද්ධිකා පෙරේරා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලයනල් පෙරේරා මහතා. ඔබ දෙදෙනාත් මේ වැඩසටහන සඳහා ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. දුවේ පුතේ අද දින අප බලාපොරොත්තු වෙන මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අපි දන්නවා දැන් අපොස සාමාන්‍ය පෙළ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය සඳහා බලපානු ලබන්නේ 10 සහ 11 ශ්‍රේණිවලට අදාළ විෂය අන්තර්ගතයන්. ඔබට මේ තිරේ දිස්වෙනවා ඇති. ඒ අනුව 10 ශ්‍රේණිය සඳහා පාඩම් අපි 10ක් යොමු කරලා තියෙනවා. ඒ වගේම 11 ශ්‍රේණිය සඳහා පාඩම් 8ක් තියෙනවා. මේ තිරේ දිස්වන ආකාරයට මෙතන තියෙනවා 2016 වර්ෂයේ සිඳලා 2019 වර්ෂය සඳහා. ඒ කියන්නේ නව විෂය නිර්දේශයට අනුව අපි පළවෙනි වරට අප සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටියේ 2016 වර්ෂයේදී. ඒ අනුව සහ 2019 වර්ෂයේ වෙනකම් මෙම පාඩම් යටතේ කොහොමද විභාග ප්‍රශ්න පත්‍රය හැදුනේ කියන එක තමයි මෙතෙන්දි පෙන්වුම් කරන්නේ. මේ ඒ විතරක් නෙවෙයි මෙතෙන්දි අපි දෙවෙනි කොටස ඒ කියන්නේ ව්‍යුහගත ප්‍රශ්නවල පිළිබඳව තමයි මෙතන මේ අපිට සටහන පේන්නේ. ඒ අනුව 10 ශ්‍රේණියේදී අපි ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳලා 15 16 සතවර්ෂය දක්වා කාල පරාසය පිළිබඳ ඇතුළත් පාඩම් මාලා එහෙනම් විෂය අන්තර්ගත කොටස් ඒ වගේම පාඩම් ඒකක 10ක් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම තමයි 11 ශ්‍රේණියේදී 17 වන සතවර්ෂයේ ඉඳලා වර්තමානයේ දක්වා පාඩම් ඒකක 8ක් ඇතුළත් වෙලා තියෙනවා. ඔබට මේ පිළිබඳව දැන් මේ තිරය අනුව පේනවා. ඊළඟට අපි බැලුවොත් මේ පාඩම් කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා ඉතිහාසය පිළිබඳ න්‍යායික අවබෝධය. ඒ කියන්නේ ඉතිහාසය කියන්නේ මොකක්ද? ඉතිහාසය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? සහ ඉතිහාසය අපි ඉගෙන ගත්තාම අපි ලබා ගන්නා ප්‍රයෝජන මොනවාද? ඒ කියන න්‍යායික අවබෝධය ලබා ගැනීම සඳහා එක් මාතෘකාවක් ඔබ වෙනුවෙන් යොමු කරලා තියෙනවා. ඊළඟට ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා කාලය පිළිබඳ ඇතුළත් වෙලා තියෙනවා පාඩම් ඒකක 6ක්. ඊළඟට ලංකා ඉතිහාසයේ ක්‍රිස්තු වර්ෂ 1500 ඉඳලා වර්තමානයේ දක්වා පාඩම් ඒකක 7ක් ඔබේ අධ්‍යයනයට යොමු කරලා තියෙනවා. ඊළඟට ඒ විතරක් නෙමේ දුවේ පුතේ අපි මේ ඉතිහාසය ගොඩනගා ගැනීමේදී අපේ ඉතිහාසය ලංකා ඉතිහාසය ගොඩනගා ගැනීමේදී ඔබ දන්නවා ලෝකයේ සිදුවෙච්ච සිදුවීම් ඒවත් අපිට බලපාලා තියෙනවා. ඒ අනුව ලෝක ඉතිහාසය හා සම්බන්ධ සිදුවීම් අසුරෙන් මාතෘකා 4ක් ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව ඔබට අධ්‍යයනය සඳහා පාඩම් ඒකක 18ක් තියෙනවා. මේ ඇසුරෙන් තමයි අපේ විභාගය සඳහා ඔබ සූදානම් විය යුතු වන්නේ. ඉතින් දුවේ පුතේ අපි නියෝජ්‍ය විභාග කොමසාරිස් බුද්ධිකා පෙරේරා මහත්මියගෙන් අහලා බලමු පසුගිය වසරේ ඒ සඳහා පෙනී සිටි දරුවන් සාමාර්ථ ලබාගෙන තියෙන්නේ කොහොමද කියලා. ආයිබෝවන් දුවේ පුතේ මං හිතනවා ඔබ මේ අපස සාමාන්‍ය පෙළ විභාගය සඳහා දැන්ටමත් සූදානම් වෙලා ඇති කියලා. ඔබ දන්නවා ලංකාවේ විභාග අතුරින් වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් පෙනී හිටින්නේ මේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට. ඉතින් ඔබ දන්නවා අපොස සාමාන්‍ය පෙළ විභාගය ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන්ුත් මේ සහතිකයට ඉතා ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඔබ හොඳ සාමර්ථ්‍යයක් ලබා ගත්තොත් ඔබට ලංකාව විතරක් නෙමෙයි වෙන පිටරට මේ ගිහිල්ලා උසස් අධ්‍යාපනය ලබන්න වාසනාව තියෙනවා. අපි බලමු මේ 2019 වර්ෂයේදී මේ ඉතිහාසය විෂය සම්බන්ධයෙන් මේ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද කියලා. 2019 වර්ෂයේදී පළමු වතාවට පාසල් අයදුම්කරුවන් වශයෙන් අයදුම්කරුවන් 3,36,012ක් ඉතිහාසය විෂය සඳහා පෙනී සිටලා තියෙනවා. ඒ ඉතිහාසය විෂය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ඒ සාමාර්ථය කියන්නේ විශිෂ්ට සම්මාන ලබාගෙන තියෙනවා 17.21. ඒ සංඛ්‍යාත්මකව ගත්තොත් 57,814 දෙනෙක් ඒ සාමාර්ථ ලබාගෙන තියෙනවා. ඒ වගේම තමයි B සාමාර්ථ ලබාගෙන තියෙනවා 11.73ක ප්‍රතිශතයක්. ඔබට තිරේ දිස්වෙනවා ඇති මේකේ C සාමාර්ථ කොහොමද කියලා. C සාමාර්ථ
%27.05ක් ලබාගෙන තියෙනවා. ඒතර සංඛ්‍යාත්මකව ගත්තොත් 90897 දෙනෙකුට 2019 වර්ෂයේදී සී සාමර්ථ්‍ය ලැබිලා තියෙනවා. අපි සමත් ප්‍රතිශතය කියන්නේ මේ ABCS සියල්ලම ගත්තොත් ඔබට තිරේ දිස් වෙනවා ඇති 81.3ක්. ඒ කියන්නේ හොඳ ප්‍රතිශතයක් මේ ඉතිහාසයේ විෂය සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පෙනී සිටිය සංඛ්‍යාවෙන් 81.3ක් සමත් වෙලා තියෙනවා මේ විෂය. ඒ වගේම තමයි අපි සමත් වීම විතරක් නෙමෙයි අපි අසමත් සංඛ්‍යාවත් බලන්න ඕන 18.97ක් මේ විෂය අසමත් වෙලා තියෙනවා. ඉතින් අපේ අද මේ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අසමත් සංඛ්‍යාව අඩු කරලා මේ සමත් සංඛ්‍යාව තවදුරටත් වැඩි කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම බුද්ධිකා මහත්මිය අපේ අරමුණත් ඒක තමයි අපේ ආදරණීය දුවා දරුවන් මේ විශේෂයෙන් ඒ කියන්නේ සාමාර්ථයක් ලබා ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ අනුව තමයි මේ වැඩසටහන සකස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මෙහෙම අපි ගන්න නම් අපි අපේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය කොහොමද කියලා. ඒ පිළිබඳවත් මම ඔබතුමියට ආරාධනා කරනවා දරුවන්ට පැහැදිලි කරලා දෙන්න කියලා. ඔව් දුවේ පුතේ ඔබ මම හිතන්නේ දැනටමත් අපේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට උත්තර සපයලා ඇති. අපි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය ගත්තොත් ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය සහ දෙක පත්‍රය කියලා පත්‍ර දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි පත්‍රය ගත්තොත් අපි ඒකට කාලය පැයක් ලබා දෙනවා. ලකුණු 80ක් ලබා දෙනවා. එතකොට ඒකේ ප්‍රශ්න තියෙනවා 40ක්. ඒ ප්‍රශ්න 40 වර්ණ 4කින් යුක්ත බහුවර්ණ ප්‍රශ්න 40ක්. ඒ ප්‍රශ්න 40 අපි බලමු මේ කොහොමද බර තැබීම. ඒ කියන්නේ අපි මේ විභාගය සඳහා 10 සහ 11 කියන පන්ති දෙකේ අපි ඉගෙනගත්ත නිපුණතා මට්ටම් වලින් තමයි මේ ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ. අපි සාමාන්‍යයෙන් 10 වෙනි ශ්‍රේණියෙන් ප්‍රශ්න 50ක් මේ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කරනවා. 11 ශ්‍රේණියෙන් 50ක්. ඒ වගේ ඒ කියන්නේ ශ්‍රේණි දෙකෙන්ම බර තැබීම එකම ආකාරයයි. ප්‍රශ්න පත්‍රය සකස් කරද්දී 80%ක්ම ශ්‍රී ලංකා ඉතිහාසයෙන් තමයි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සකස් වෙන්නේ. ඒතර ලෝක ඉතිහාසයෙන් තමයි 20%ක් ප්‍රශ්න ඇතුළත් වෙනවා. ඒතර මේ ප්‍රශ්න පත්‍රයේට එක ප්‍රශ්නයකට ලකුණු 2 පැගින් පළවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 80ක් ඔබට හිමි වෙනවා. ඊළඟට තමයි දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට කාලය අපි පැය 3ක් ලබා දීලා තිනවා. ඔබ දැනටමත් දන්නවා අපි මේ සඳහා අමතර විනාඩි 10ක අමතර කියවීම් කාලයක් ඔබට ලබා දීලා තියෙනවා. පහුගිය වර්ෂවල අපි ඒ කාලය ලබා දීලා තිනවා. ඔබට මේ කාලය ලබා දෙන්නේ ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා ඔබට පිළිතුරු ලියන්නට පුළුවන් ප්‍රශ්නයක් තෝරාගන්නේ කොහොමද කියන අදහස සඳහා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට මුළු ලකුණු 120ක් ලැබෙනවා. එතකොට මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විතයි. පළවෙනි කොටසට අපේ ප්‍රශ්නවල අනිවාර්ය ප්‍රශ්නයක් පළවෙනි කොටසේ අන්තර්ගත වෙනවා. එතකොට ඒ පළවෙනි ප්‍රශ්නයත් කොටස් දෙකකට බෙදෙනවා. A කොටස සහ B කොටස කියලා. එතකොට A කොටසේ තියෙන්නේ සිතියම් ලකුණු කිරීමක්. එතකොට A කොටසට ලකුණු 18ක් ලැබෙනවා. මේක අනිවාර්යයි. අපි අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නෙට උත්තර සපයන්නට ඕනේ. ඒ වගේම තමයි B කොටස. B කොටසට ලකුණු 12ක් හම්බ වෙනවා. මේක පින්තූර සහ ඓතිහාසික සිද්ධි ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්න සකස් කෙරෙන්නේ. එතකොට අපි බලමු දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ ව්‍යුහගත සහ අර්ධ ව්‍යුහගත රචනා මේ ආදී ප්‍රශ්න 6ක් අන්තර්ගත වෙනවා. මේ ප්‍රශ්න 6න් 4කට ඔබ පිළිතුරු ලියන්නට ඕනේ. එක ප්‍රශ්නයක් සඳහා ලකුණු 18ක් ලැබෙනවා. එතකොට මේක අපි සකස් කරන්නේ කොහොමද කියලා ගත්තොත් ඔබ දන්නවා මේ චන්දිමා මහත්මිය කිව්වා 10 සහ 11 වසර පාඩම් මේකක මොනවද කියලා. ඒ පාඩම් මේකක වලින් 10 වෙනි ශ්‍රේණියේ 1 2 3 4 5 6 7 8 සහ 10 කියන ඒකක වලින් ඇතුළත් වෙනවා මේ දෙවෙනි කොටසට. ඒ වගේම 11 ශ්‍රේණියේ 2 3 4 5 සහ 6 කියන පාඩම් මේකක වලින් මේ දෙවෙනි කොටසේ ප්‍රශ්න අන්තර්ගත වෙනවා. ඊට පස්සේ බලමු තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසත් එහෙමයි. ව්‍යුහගත, අර්ධ ව්‍යුහගත රචනා කියන මේ මාදිලි තුනේම ප්‍රශ්න මේ සඳහා අන්තර්ගත වෙනවා. ඒකෙත් පාඩම් ඒකක වශයෙන් ගත්තොත් 10 වෙනි ශ්‍රේණියේ 9 වෙනි ඒකකයත් 11 ශ්‍රේණියේ 1 7 8 කියන ඒකක වලිනුත් තමයි මේ ප්‍රශ්න තුන්වෙනි කොටස සමන්විත වෙන්නේ. ඒතර මේ කොටසෙත් එක ප්‍රශ්නයක් සඳහා ලකුණු මේකෙන් තෝරා ගන්න ඕනේ එකයි. මේ ප්‍රශ්න දෙකක් අන්තර්ගත වෙනවා. ඒ ප්‍රශ්න දෙකෙන් එකකට ඔබ අනිවාර්යෙන් පිළිතුරු සපයන්නට ඕනේ. ඒ සඳහා ලකුණු 18ක් ලැබෙනවා. මේ විදිහට ගත්තොත්
දෙක පත්‍රයේ සඳහා ලකුණු 120යි, එක පත්‍රයට ලකුණු 80යි. එතකොට අවසාන ලකුණු 200ක් වෙනවා. ඒක දෙකෙන් බෙදිලා තමයි ඔබේ අවසාන ලකුණ තීරණය වන්නේ. ඔව් බොහොමත් ස්තුතියි. ඒ කියන්නේ ඔබට දැන් අවබෝධයක් ඇති මේ වෙනකොට ප්‍රශ්න පත්‍රයේ කොහොමද සකස් වෙන්නේ කියන එක ගැන සහ එහි ව්‍යුහය පිළිබඳ අපි ඔබට පැහැදිලි කරලා දුන්නා. ඊළඟට අපි යමු ප්‍රශ්න සඳහා අපි මම මෙතෙන්දී පැහැදිලි කරා අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා අපි ඒකක යටතේ මාතෘකා යටතේ කොහොමද ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව. ඔබට දැන් තිරේ දිස් වෙනවා මේ පසුගිය වර්ෂයේ තමයි 10 පළවෙනි ඒකකයෙන් අපි අද ඇත්තටම බොහෝ දුරට බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යුහගත ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට. ඒ අනුව 10 පළවන ඒකකයෙන් පසුගිය වර්ෂයේ ආවා. ඒ කියන්නේ 2019 වර්ෂයේ ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන මාතෘකාව යටතේ. ඒ අනුව අපි ව්‍යුහගත ප්‍රශ්නයක් කියපුවම ව්‍යුහගත ප්‍රශ්න කොටස් 4කින් සමන්විත වෙලා තිනවා. ඔබ දන්නවා ඒ ගැන පළවෙනි කොටස, දෙවෙනි කොටස, 3 සහ 4 වෙනි කොටස වශයෙන්. මෙහිදී පළවෙනි කොටසට ලකුණු 3ක්, දෙවෙනි කොටසට ලකුණු 4ක්, තුන්වෙනි කොටසට ලකුණු 5ක් සහ අවසාන කොටසට ඒ කියන්නේ 4 වෙනි කොටසට ලකුණු 6ක් වශයෙන් තමයි ඔබට පිරිනමනු ලබන්නේ. ඔබට දැන් පේනවා ඇති මේ ප්‍රශ්නය. ඒ දෙවෙනි ප්‍රශ්නයේ හැටියට ඇවිල්ලා තියෙන්නේ ශිලාලිපි නිර්මාණය කර ඇති ස්වරූපය අනුව වර්ග කළ හැකි ආකාර 3ක් දක්වන්න. ඒකට ලකුණු 3යි. ඊළඟට පහත අපි දීලා තියෙනවා ABCD කියලා ප්‍රශ්න. ඒවට වරහන් ඇතුලෙන් තෝරලා තමයි උත්තරේ සපයන්න වෙන්නේ. ඔබ තිරේ දිස්වන නිසා මම මේක කියවන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි කොටස ඉතිහාසයේ ගොඩනැගීමේදී ශිලාලිපි වැදගත් වන ආකාරය කරුණු දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න. ඊළඟට හතරවෙනි කොටසේ කියනවා ඉතිහාසයේ ඉගෙන ගැනීමෙන් ලද හැකි ප්‍රයෝජන 3ක් විස්තර කරන්න. අර මම කිව්ව න්‍යායික අවබෝධය ලබා ගැනීමට තමයි මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ සඳහා පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලයනල් පෙරේරා මහත්මයාට ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන ලෙස. ඔව් චන්දිමා මහත්මිය ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර ආශ්‍රයෙන් ලැබිලා තියෙන ප්‍රශ්නේ පළවෙනි කොටස නිවැරදි පිළිතුරු ලෙන් ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි, ආසන ලිපි, ගිරි ලිපි විදිහට කොටස් 5ක් තියෙනවා. මේකෙදි විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කාරණේ සාධකයේ ලිවීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඒකේ දෙවෙනි කොටස අහන්නේ වරහන් ඇතුලේ දීලා වරහනින් තෝරාගෙන පිළිතුරු ලියන්න. ශ්‍රී ලංකාවේ සිතියමක් අඳින ලද මුල්ම ග්‍රීක ජාතිකයා නිවැරදි පිළිතුර ටොලමි. අනුරාධපුර මුල් යුගයේ ශිලා ලිපිවල භාවිත වූ අක්ෂර මාලාව හඳුන්වන නම බ්‍රාහ්මී අක්ෂර. පුරාවිද්‍යාත්මක කැණීම් වලින් ශ්‍රී ලංකාවේ හමු වූ පැරණිතම කාසි හඳුන්වන්නේ කහපණ කියලා. වසඹ රාජ්‍ය සමයේදී ඉසිගිරි ඇමතිවරයා විසින් නකදිව පාලනය කළ බව සඳහන් මූලාශ්‍රය වෙන්නේ වල්ලිපුරම් රන් සන්නස. එතකොට මේ පළවෙනි දෙවෙනි කොටස් වල විස්තර කිරීමක් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තුන්වෙනි කොටස ඉතිහාසයේ ගොඩනැගීමේදී ශිලාලිපි වැදගත් වන ආකාරයේ කරුණු දෙකක් ඇසුරෙන් පැහැදිලි කරන්න. මෙතෙන්දී දුවේ පුතේ ඊටාම වැදගත් කරුණු දෙකක් පමණයි ඔබ විස්තර කර යුත්තේ. ප්‍රශ්නයෙන් විමසන්නේ කරුණු දෙකක් නිසා ඊට වඩා කරුණු විස්තර කිරීමෙන් ඔබේ කාලය අපතේ යනවා. ඒ නිසා ඔබ ඒක ඊටාමත්ම සැලකිල්ලට ගන්නට ඕනේ. දැන් තිරේ දිස් වෙනවා මේ ප්‍රශ්නෙට අපේක්ෂිත පිළිතුරු ටික. සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් නොවන කරුණු ශිලාලිපි මගින් අනාවරණය කර ගැනීමට පුළුවන් කමක් ලැබෙනවා. මෙතනදී සමාජීය ඉතිහාසයේ වර්ධනය වෙච්ච ආකාරය පිළිබඳ අපිට සෙල්ලිපි වලින් කරුණු දැනගන්න පුළුවන්. කිස්සිරි මෙවන් රජුරුවන්ගේ තෝනිකල සෙල්ලිපියෙන් ඒ කාලේ සමාජයේ වී, උඳු, මුං, තල වගා කිරීම පිළිබඳ තොරතුරු ලැබෙනවා. ඒත් එක්කම කුෂිකර්මයේ පිළිබඳ දැන් එතනින් ඒවා වගා කළ ආහාරයට ගැනීම ආහාර රටාව පිළිබඳ සමාජීය ඉතිහාසයේ තොරතුරු ලැබෙනවා. ඒත් එක්කම සමාජයේ විවිධ රැකියා කරන්නන්, කම්මල්කරුවන්, රන්කරුවන් වගේ අයගේ ගුරුවරුන් පිළිබඳව විවිධ තොරතුරු සෙල්ලිපිවල තියෙනවා. ඒත් එක්කම වෛද්‍ය ශාස්ත්‍රයේ සනීප ආරක්ෂාව පිළිබඳ අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් සෙල්ලිපිවල වෙජ, මහවේදනා, වෙජ්ජශාලා වගේ තොරතුරු සඳහන් වෙනවා. මේවායෙන් සමාජ ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් සෙල්ලිපි වලින්. ජනාවාස වර්ධනය වෙච්ච ආකාරය, ගම, නගර,
පුර දක්වා ජනාවාස වර්ධනය වෙච්ච ආකාරය අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ ජනාවාස පාලනය කළ දැන් ගමක් නම් ගමික වගේ ඒ තනතුරු නාම පවා ඒ සෙල්ලිපි මගින් අපිට හොයා ගන්නට, හඳුනා ගන්නට, ඉගෙන ගන්නට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම ලෙන් පිදීම පිළිබඳව සෙල්ලිපියෙන් තොරතුරු වෙනවා. භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළේ ලෙන් වල. එතකොට ගල් ගුහාවල වතුර එන එක වැළැක්වීම සඳහා කටාරම් කොටලා තිබුණා. ඒ කටාරමට යටින් තමයි මේ ලෙන් ලිපිය ලියලා තිබුණේ. බොහෝ වෙලාවට මේවායේ ලෙන් පූජා කරපු අය පිළිබඳව සමයි සඳහන් වෙන්නේ. මිහින්තලේ ලෙන් ලිපියක තියෙනවා අගත අනගත චතුදිස සගස දිනේ කියලා. අනාගතේ අතීතයේ අනාගතයේ සතර දිශාවෙන් ආපු භික්ෂුන් වහන්සේලාට සුදුසුයි කියන අදහස එකෙන් කියවෙනවා. ඒත් එක්කම විහාරාරවලට ගම් පිදීම පිළිබඳ රජවරුන්, ඇමතිවරුන්, රදලවරු, පූජක ප්‍රභූන් මෙන්න මේ සියලුම දෙනා ලෙන් විහාරාරාම වලට ගම්බිම් පිදීම කරලා තියෙනවා. ඒවා සෙල්ලිපි වල සඳහන් වෙනවා. ඒත් එක්කම විහාර පාලනය පිළිබඳ තොරතුරු අපිට ගන්නට පුළුවන්. වෙළඳාම හා බදු අය කිරීම පිළිබඳ සෙල්ලිපි වලින් තොරතුරු රාශියක් එනවා. බදුලු ටැම් ලිපිය, බඹරගස් තලාව ලිපිය අපිට ඊටාම වැදගත් වෙනවා මේ වෙළඳාම පිළිබඳව. ඒත් එක්කම පෝපිටිගමුව වෙළඳ පොළට එන කරත්ත වලින් බදු අය කිරීමක් ගැන ඒ සෙල්ලිපිය සඳහන් වෙලා තියෙනවා. ගොඩවායේ වරායෙන් රේගු බදු අය කිරීම පිළිබඳව ඒකේ සඳහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වෙළඳාම විතරක් නෙවෙයි, හේන් වගාවෙන් අය කරපු බදු කැති අඩ විදියට සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ විදියට වෙළඳාම හා බදු පිළිබඳවත් සාහිත්‍ය මූලාශ්‍රවල නොමැති තොරතුරු රාශියක් අපිට සෙල්ලිපි මගින් හොයා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම රජයේ නීති රීති පිළිබඳවත් සෙල්ලිපි වලින් කරුණු රාශියක් හමු වෙනවා. පෝපිටිගම සෙල්ලිපියේම තියෙනවා, බදුලු ටැම් ලිපියේම තියෙනවා පොහොය දවස්වල වෙළඳාම නොකළ යුතුයි කියලා රජයේ පනවපු නීති රීතියක්. ඒත් එක්කම 4 වෙනි මිහිඳු රජුරුවන්ගේ වේවල් කැටියේ ශිලාලිපියේ තියෙනවා සොරකම් කිරීමට, මිනී මැරීමට ලබා දෙන දඬුවම් පිළිබඳව. 4 වෙනි මිහිඳු රජුරුවන්ගේ අනුරාධපුර පුවරු ලිපිය සඳහන් වෙනවා උස් ගොඩබිම් ඉඩම් වල කැලෑ කැපීම නොකළ යුතු බව. මෙන්න මේ විදිහට සෙල්ලිපි වලින් සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් නොවන තොරතුරු රාශියක් හොයාගන්න පුළුවන්. ඊළඟට සිද්ධීන් වලට සමකාලීනව සෙල්ලිපි ලියවෙලා තියෙන්නේ. ඒ නිසා ඒවායේ විශ්වාස බව වැඩි. දැන් දීපවංශය අපි ගත්තොත් එහෙම ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ ලියුනේ. මහා වංශය ගත්තොත් එහෙම ක්‍රිස්තු වර්ෂ 5-6 සියවස් වල තමයි ලියවෙලා තියෙනවා කියලා විශ්වාස කරන්නේ. එතකොට අවුරුදු ගානකට පස්සේ මේ සාහිත්‍ය මූලාශ්‍ර රචනා වෙන්නේ. නමුත් සෙල්ලිපි සිද්ධිය සිදු වෙච්ච කාලෙට ආසන්නව බොහෝ විට ලියුනේ. ඒ නිසා විශ්වාසනීය බව වැඩි. ඊළඟට අක්ෂරවල විකාශය පිළිබඳ තොරතුරු අපිට දැනගන්න පුළුවන්. මහින්දාගමනයෙන් තමයි අපිට අක්ෂරමාලාව ලැබුණේ. බ්‍රාහ්මීය අක්ෂර කියලා අපි ඒක හඳුන්වනවා. ඒ අක්ෂරමාලාව ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙමින් පැවති ආකාරය සෙල්ලිපි වලින් අපිට පේනවා. මේ මුල්ම කාලේ සෙල්ලිපි වල සංඛ්‍යා සඳහා රූප භාවිතා කරලා තියෙනවා. ඒකත් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟ කාරණය සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් තොරතුරු ශිලාලිපි මගින් තහවුරු කරගන්න පුළුවන් හොඳම උදාහරණය මහා වංශයේ එන දස මහා යෝධයන්ගේ පුවත සංකපාල සෙල්ලිපිය මගින් තහවුරු වෙනවා. මෙන්න මේ විදිහට බලපුවාම සෙල්ලිපි මගින් ඉතිහාසය ඉගෙන ගැනීම සඳහා විශාල පිටුවහලක් ලැබෙනවා කියන එක දුවේ පුතේ දැන් ඔබට වැටහෙනවා ඇති. ඊළඟට අපි 4 වෙනි කොටසට යමු වුණොත් ඔව් 4 වෙනි කොටසෙන් අහන්නේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන පිළිබඳ දැන් ඔබට තිරේ ඒ කරුණු ටික දිස් වෙනවා. ඉතිහාසයේ මූලාශ්‍ර හරහා තමයි ඉතිහාසය ඉගෙන ගන්නේ. ඒ නිසා ඉතිහාසය ඉගෙන ගැනීමට කියවන්නට සිද්ධ වෙනවා. කියවීම තුළින් පුද්ගලයෙක් තර්කානුකූලව සිතන්න පෙළඹෙනවා. ගැටලු පිළිබඳව නිසි පරිදි තේරුම් ගන්නවා. නිර්මාණාත්මක පිළිතුරු හොයන්න පෙළඹෙනවා. මේ නිසා කෙනෙකුගේ පෞරුෂය වර්ධනය වෙනවා ඉතිහාසය ඉගෙන ගැනීම තුළින්. ඒත් එක්කම ඊට අමතරව ඉතිහාසය ඉගෙන ගැනීමෙන් තමා ජීවත් වන සමාජයේ හා ලෝකයේ පිළිබඳ යථාබෝධය ලබා ගන්න පුළුවන්. වර්තමානයේ දක්වා සමාජයේ ලෝකය හැඩගැහිලා ආපු ආකාරය පිළිබඳව ඉතිහාසයෙන් අපිට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අතීත තොරතුරු මගින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතේ ගොඩනගා ගන්න පුළුවන්. අපේ මුතුන් මිත්තන් ගැටලු ප්‍රශ්න විසඳපු ආකාරය, ඒවා ජයගත්ත ආකාරය ඉතිහාසය තුලින් අවබෝධ වෙනවා.
අතීත දැනුමෙන් වර්තමානයේ හැඩගසාගෙන අනාගතයේ සැලසුම් කිරීමට අපිට මේ නිසා හැකියාව ලැබෙනවා. ඊළඟ කාරණේ රටක ජාතික අනන්‍යතාවය හඳුනාගත හැකි වෙනවා. ඉතිහාසය කියලා කියන්නේ රටක පුරවැසි අනන්‍යතාවය. එතකොට මේ අනන්‍යතාවය නිසා ඉතිහාසය පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. රටක් පිළිබඳ හැඟීම ඇති වෙනවා. දේශාභිමානය ඇති වෙනවා. ජාතිකානුරාගය ඇති වෙනවා. මේ වගේ පුද්ගලයා තුළ Taman ජීවත් වන රට පිළිබඳ විශාල ගෞරවයක් ඇතිවීමට මේ අනන්‍යතාවය හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඊළඟට ජාතික සමගිය ගොඩනමා ගත හැකි වෙනවා. විවිධ ජාතීන් එකතු වෙලා ප්‍රශ්න විසඳාගත් ආකාරයේ ඉතිහාසය ඉගෙන ගන්නකොට අපිට හමු වෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් විවිධ ජාතීන්ගේ අනන්‍යතාවයන් අධ්‍යයනයෙන් ජාතික සමගිය වර්ධනය වෙනවා මේ ඉතිහාසයේ විෂය තුලින්. ඊළඟට අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමට පුරුදු වෙනවා. සමාජයේ විකාශනය වීමට සියලු සංස්කෘතීන් උදව් වෙච්ච බව, දායක වෙච්ච බව ඉතිහාසයෙන් අපිට පේනවා. ඉතිහාසය ඉගෙන ගැනීමෙන් අපිට දැනගන්න ලැබෙනවා. ඒ නිසා අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන්නට අපි පුරුදු වෙනවා ඉතිහාසය ඉගෙන ගැනීම තුලින්. ඒත් එක්කම ඉතිහාසය ඉගෙන ගැනීම තුලින් විවිධ මත ඉවසීමට අපි හුරු වෙනවා. තමන්ගේ මතයට අමතරව අනිත් අයගේ මතයත් වැදගත් බව, ඒක විමසා බැලීම, එහි තියෙන වටිනාකම පිළිබඳ හොඳ අවබෝධයක් ඉතිහාසය ඉගෙන ගැනීම තුලින් අපිට ලැබෙනවා. ඊළඟට විවේචනාත්මක චින්තනය දියුණු වෙනවා ඉතිහාසය ඉගෙන ගැනීම තුලින්. ඒ නිසා සත්‍ය හා ප්‍රචාරය අතර වෙනස දරුවනේ ඔබට හොඳට අවබෝධ කරගන්න පුළුවන් ඉතිහාසය ඉගෙන ගැනීම තුලින්. ඒත් එක්කම කාලය හා අවකාශය පිළිබඳ තොරතුරු රාශියක් ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ඔබට ලැබෙනවා. මේ ප්‍රශ්نين අහන්නේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන. මෙතෙන්දී ඔබ කරුණු 3ක් විතරක් තමයි ලියලා විස්තර කරන්න ඕනේ. ඊටාම වැදගත් වෙනවා එක කරුණක් ලියලා රූලක් කරලා ඒක විස්තර කරන්න. ඊට පස්සේ ඒ විස්තර කිරීමෙන් පස්සේ නැවත රූලක් හෝ දෙකක් යවලා ඉඩ තියලා ඊළඟ කරුණ ලියලා විස්තර කරන්න. මෙන්න මේකෙන් ඔබට වැඩි ලකුණු, ඉහළ ලකුණු ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඕ ආදරණීය දුවේ පුතේ, අපේ උත්සාහ කරන්නේ ඔබ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා යොමු කරවීම තමයි. ඒ අනුව අපි බලමු මේ ප්‍රශ්නය සඳහා 2019 මේ ප්‍රශ්නය සඳහා අපේ දුව දරුවන් කොහොමද පිළිතුරු සැපයුවේ කියලා. පිළිතුරු සැපයීමේදී ඔවුන්ට කොහොමද ඒකට මුහුණ දෙන්න හැකියාව ලැබුණේ කියලා. ඒ පිළිබඳ විස්තර කිරීමට මම ආරාධනා කරනවා අපගේ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විභාග කොමසාරිස් බුද්ධිකා පෙරේරා මහත්මියට. ඔව් දුවේ පුතේ, ඕගොල්ලෝ දැන් ලයනල් මහත්තයා කියපු දේවල් අහගෙන ඉන්නට ඇති. එතුමා කිව්වේ මේ 2019 දෙවැනි පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය සඳහා පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. ඇත්තටම ඔබ ඒ කියපු ආකාරයටම පිළිතුරු ලියලා තියනවද කියලා අපි බලමු. අපි මේ සඳහා අපේ ඇගී මණ්ඩල වලට අපි ආකෘති පත්‍රයක් ලබා දෙනවා. ඔබ ලබා ගන්නා ලකුණු එහි සටහන් කරලා අපිට එවන්නට ඕනේ. අන්නේ එවන RD ආකෘති පත්‍ර ආශ්‍රයෙන් අපි ප්‍රස්තාර සකස් කරනවා. මේ තිරේ දිස්වන්නේ ඒ ඔබ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු ලබාගෙන තියෙන ආකාරය කොහොමද කියලා. අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපි දැන් සාකච්ඡා කළේ දෙවෙනි ප්‍රශ්නය බලන්න. දෙවෙනි කොටසේ ඒ කොටස සඳහා තමයි වැඩියෙන්ම ලකුණු ලබාගෙන තියෙන්නේ. එය 92ක ප්‍රතිශතයක්. ඔබට පේනවා ඇති. එතකොට ඔබට පහසු වෙලාවම තියෙන මේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේ ඒ කියන කොටස. ඒ වගේම තමයි ඔබට අපහසු වෙලා තියෙනවා තුන්වෙනි කොටස. ඒක 144ක් තමයි ලකුණු ලබාගෙන තියෙන්නේ. මම හිතන්නේ චන්දිමා මහත්මිය ඒකට පිළිතුරක් සපයනවා ඇති. ඇයි මේ දෙවෙනි කොටසේ ඒ කොටසට වැඩි ලකුණු ලබා ගන්නත් තුන්වෙනි කොටසට අඩුවෙන් ළමයි ලකුණු ලබා ගන්නත් හේතුව. ඇත්තටම මෙතනදී ළමයිට සිද්ධ වෙනවා අපි මේකෙන් අහලා තියෙන්නේ මේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් මේ ඉතිහාසයේ ගොඩනැගීමේදී ශිලාලිපි කොහොමද වැදගත් උනේ කියන කාරණාව. මෙතෙන්දී දරුවන්ට මතක තබා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි ඒක සංශ්ලේෂණය කරලා විශ්ලේෂණය කරලා ලියන්න ඕනේ. ඉතින් මෙතනදී මේ ඒ කියන ළමයින්ට මතක තබා ගැනීමේ දුර්වලතාවයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි පළවෙනි වරට තමයි 2019 තමයි මේ පාඩමෙන් ව්‍යුහගත ප්‍රශ්නයක් සඳහා යොමු කරේ. ඒ නිසා මග ඇරලා හිටියද දන්නෙත් නැහැ මේකෙන් එන්නේ නැහැයි කියලා. එහෙම නෑ දුවේ පුතේ, මුළු
10 11 ශ්‍රේණි සියලුම පාඩම් ඒකක ආවරණය වෙනවා. බොහෝ දුරට අපිට කියන්න බෑ මේකෙන් එයිද මේකෙන් එන්නේ නැති වෙයිද කියලා. ඒ නිසා අපේ දුවා දරුවන්ට සිද්ධ වෙනවා මේ සෑම පාඩමක් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමට. ඒ අවබෝධයේ තියෙන දුර්වලකමක් තමයි අපි දකින විදිහට මේ සඳහා වෙලා තියෙන්නේ. අපේ ලයනල් මහත්තයාගෙන් ඒ පිළිබඳව අපි තවත් දුරටත් විමසුවොත් ඔව් ඒකේ මම හිතන්නේ මේ සෙල්ලිපි ඉතිහාසය හැදෑරීම සඳහා වැදගත් වන ආකාරය එතෙන්දී දුවේ පුතේ ඔබ උදාහරණයක් දෙකක් පෙන්눔 කරමින් කරුණ විස්තර කිරීම වැදගත් වෙනවා. ඒත් එක්කම චන්දිමා මහත්මිය කිව්වා වගේ නිවැරදි අවබෝධය සහ සංශ්ලේෂණ විශ්ලේෂණ හැකියාවත් එක්ක උදාහරණ කීපයක් දක්වලා ලිවීම තමයි අවශ්‍ය වෙන්නේ. ඔව් අපි දුවේ පුතේ ඇත්තටම අද දින සාකච්ඡා කරන්නේ මේ ඔබගේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ව්‍යුහගත ප්‍රශ්න පිළිබඳව ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ අනුව අපි අපේ 10 ශ්‍රේණියේ දෙවන පාඩම හැටියට තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජන ආවාස වීම. මේ පිළිබඳව බලද්දී 2016 වර්ෂයේ ඉඳලා 2017 වර්ෂයේ 2018 වර්ෂයේ 2019 මේ වගේ වර්ෂ 4ක් පුරාවටම මේ කියන පාඩම් ඒකකයෙන් ඔබ වෙත ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු 2016 වර්ෂයේ යොමු වෙච්ච ප්‍රශ්නය මොකක්ද කියලා. ඒ අනුව අපිට පේනවා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා ජීවත් වූ පරිසර කලාප 3ක් නම් කරන්න. ඊළඟට දෙවෙනි කොටසෙන් අහනවා ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ යයි සැලකෙන වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන පැවති ස්ථාන දෙකක් සහ ගල්ගුහා වාසස්ථාන දෙකක් නම් කරන්න. ඊළඟට තුන්වෙනි කොටසෙන් අහනවා ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයාගේ ආහාර රටාව ඔවුන් ජීවත් වූ විවිධ පරිසරයන්ට අනුව හැඩගැසී ඇති ආකාරය නිදසුන් සහිතව පෙන්වා දෙන්න කියලා. ඊට පස්සේ හතරවෙනි කොටසෙන් අපි කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේ ජීවත්වයෙකු මියගිය විට අනුගමනය කළ ඇතැයි සැලකෙන අවමංගල චාරිත්‍ර මොනවද කියලා කරුණු දෙකක් අසුරෙන් පැහැදිලි කිරීම තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ විභාග ප්‍රශ්න පත්‍රයෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් මේකට පිළිතුරු සැපයීමට අපි කොහොමද පිළිතුරු සැපයුත්තේ කියලා නැවතත් මම ආරාධනා කරනවා ලයනල් මහත්මයාට ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන විදිහට. චන්දිමා මහත්මිය ප්‍රශ්නේ පළවෙනි කොටස ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා ජීවත් වූ පරිසර කලාප 3ක් නම් කරන්න කියලා. දැන් ඔබට තිරේ දිස් වෙනවා ඒ ප්‍රශ්නෙට පිළිතුරු ටික. කලාප 6ක් තියෙනවා. අර්ධ සුස්ක කලාපය, පහත රට වියලි කලාපය, පහත රට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳුකර වියලි අතරමැදි කලාපය, සුස්ක කලාපය. මේ කලාප ටික වර්ග කරලා තියෙන්නේ වාර්ෂික වර්ෂාපතන අගයන් අනුව කියලා ඔබ දන්නවා. ඔබ මෙතෙන්දී කලාප 3ක් පමණයි නම් කළ යුත්තේ අපි මේ පිරිතුලේ තියෙන කලාප සියල්ලම මෙතන පෙන්눔 කළාට. ඒකේ දෙවෙනි කොටස ප්‍රශ්නේ වන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන දෙකක් නම් කරන්න කියන එක. මිනිහා ගල්කන්ද, පතිරාජවෙල, ගූන්දල තමයි එලිමහන් වාසස්ථාන 3ක් විදියට ඉතිහාසඥයන් හඳුනාගෙන තියෙන්නේ. ඒත් එක්කම මෙතනදී දරුවනේ ඔබගේ වැඩිදුර ප්‍රයෝජනය සඳහා ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වෙච්ච ගල් ගුහා වාසස්ථාන ටිකත් අපි සඳහන් කරලා තියෙනවා. පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, සීගිරිය පොතාන, අලිගල, අත්තනගොඩ අලුලෙන විදියට ඒ ගල් ගුහා වාසස්ථාන ටිකත් ඔබගේ වැඩිදුර ප්‍රයෝජනය සඳහා මේකට අපි ඇතුළත් කරා. ප්‍රශ්නේ තුන්වෙනි කොටස ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයාගේ ආහාර රටාව ඔවුන් ජීවත් වෙච්ච පරිසරයට අනුව හැඩගැහිලා තිබිච්ච ආකාරය තමයි ඔබගෙන් විමසන්නේ දුවේ පුතේ. තිරේ දැන් පිළිතුරු ටික දිස් වෙනවා. දැන් දඩයමින් හා තනින් තන ඇවිද යමින් ආහාර එකතු කිරීම තමයි මේ යුගයේ මානවයාගේ ප්‍රධාන ලක්ෂණය උනේ. ඒ අනුව මානවයා පදිංචි වෙච්ච විවිධ පරිසරවල තිබිච්ච බහුලව තිබිච්ච දේ අනුව උන්ගේ ආහාර රටාව සකස් වුණා. දැන් උදාහරණයක් විදිහට පහත රට වියලි කලාපය ගත්තාම සතුන් දඩයන් කර ආහාරයට යොමු වුණා. පහත රට වියලි කලාපයේ ඒ සඳහා දඩයන් කිරීම සඳහා විශාල වශයෙන් ඉඩකඩ තිබුණා, පහත් තිබුණා. ඒ නිසා ගෝනා, තිත්මුවා, හාවා, මුගටියා මෙන්න මේ වගේ සතුන් දඩයන් කිරීමක් දක්නට ලැබුණා.
පහත රට තෙත් කලාපයේ ගත්තාම ඊට වඩා වෙනස් ආකාරයකට ආහාර රටාව සකස් කරගත්තේ ස්වාභාවිකව වැවුණු කැලෑදෙල්, අල වර්ග, කැලෑ කෙසෙල් විශාල වශයෙන් මේ කලාපයේ තිබුණා. ඒවා ආහාරයට ගැනීමට පෙළඹුණා. ඒ ප්‍රදේශවල පදිංචි වෙච්ච මානවයෝ ඒත් එක්කම මාංශ ආහාරයක් විදිහට ගස්කොළු බෙල්ලන් විශාල වශයෙන් තෙත් කලාපයේ හිටියා. ඒ නිසා ගස්කොළු බෙල්ලන් ආහාරයට ගැනීම දක්නට ලැබුණා. වෙරළ බඩට ආසන්නව පදිංචි වෙච්ච මානවයා තමන්ගේ ආහාරයට ලුණු එකතු කරගත්තා. ඒත් එක්කම මාංශ ආහාරයක් විදිහට කලපු බෙල්ලන් ආහාරයට ගැනීම සිද්ධ වෙලා තියෙනවා කියලා පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව හමු වෙනවා. ඒත් එක්කම ගංගා ඇල දොළව පදිංචි වෙච්ච අය මිරිදිය මසුන් ආහාරයට එකතු කර ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ඒ ජීවත් වෙච්ච පරිසරයේ අනුව ආහාර රටාවේ යම් ආකාරයක වෙනස් වීම ලංකාව පුරා දක්නට ලැබෙනවා මේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ. ඊළඟට මේ ප්‍රශ්නේ හතරවෙනි කොටසෙන් ඇහුවේ පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච අය මියගිය විට අනුගමනය කරන්නට ඇතැයි සැලකෙන අවමංගල චාරිත්‍ර පිළිබඳව දැන් ඔබට තිරේ දිස් වෙනවා. අවමංගල චාරිත්‍ර පිළිබඳව මහා ශිලා සම්ප්‍රදායට අයත් සුසාන ක්‍රම ලංකාවේ තිබිලා තියෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් හමු වෙලා තියෙනවා. මහා ශිලා සුසාන ක්‍රම. දැන් එකක් තමයි ශිලා මංජුසා සොහොන් කියන එක. මේකේ විශාල ගල් පතුරු එක්කහු කරගෙන එක්තැන් කළා චතුරස්‍රාකාර හැඩයකට සකස් කරලා ගල් පුවරුවකින් ආවරණය කළා තමයි සොහොන් ගර්භය සකස් කරගන්නේ. මේ සොහොන් ගර්භය ඇතුළත මිනිස් භස්මාවශේෂ සහිත මැටි බඳුනක් තැන්පත් කිරීම තමයි තිබුණු එක චාරිත්‍ර විදියක්. මෙන්න මේ චාරිත්‍ර විදිය පිළිබඳ ඉබ්බන්කටුව මහා ශිලා සුසානෙන්, යාපහුවේ ගල් සොහොන් කනත්ත සුසානෙන් සහ යටිගල් පොත්තේ සුසාන භූමියෙන් හමු වෙලා තියෙනවා සාක්ෂි. ඊළඟ චාරිත්‍ර විදිය පිළිබඳ අපිට තොරතුරු ලැබෙන්නේ බරණී සුසාන කියන වර්ගයෙන්. මේක භස්මාවශේෂ සහිත කුඩා මැටි බඳුනක් විශාල මැටි බඳුනක බහා තැන්පත් කිරීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි බරණී සුසාන කියලා හඳුන්වන්නේ. තවත් සුසාන වර්ගයක් හම්බ වෙලා තියෙනවා මැටිඔරු සුසාන කියලා නමින් හඳුන්වන්නේ. මේක මියගිය අය ආදාහනය කිරීම සඳහා තමයි මේ මැටිඔරු සුසාන සකස් කරේ. අමු මැට්ටෙන් සකස් කරන ලද ඔරුවක මිනිස් ඇට සැකිල්ල ආදාහනය කරලා පසුව ඒ භස්මාවශේෂ වහලපු මැටි වලන් ඒ තැන්පත් කිරීම තමයි සිද්ධ වුණේ. මැටිවරු සුසාන වලදී හල්දුම් මුල්ල, බෙරගල සහ රංජා මඩම සුසාන වලින් මේ පිළිබඳව තොරතුරු ලැබෙනවා. ඔව් ඇත්තටම දුවේ පුතේ ඔබගේ පෙළ පොතේ මේ පිළිබඳව මට දැනටත් මතක් වෙනවා මේ පින්තූරත් ඇතුළත් කරලා මේ පිළිබඳව විස්තරාත්මකව තොරතුරු තිනවා. ඉතින් ඒ ඇසුරෙන් තමයි ඔබ මේ සඳහා පිළිතුරු ලිය යුතු වන්නේ. බලමු අපි කොහොමද අපේ දරුවෝ මේ සඳහා මුහුණ දුන්නේ කියලා අපි බුද්ධිකා මහත්මියගෙන් අහලා බලමු. ඒ ප්‍රශ්නය සඳහා දරුවෝ කොහොමද මුහුණ දුන්නේ කියන එක ඔබට විස්තර කරන්න. ඔව් 2016 වර්ෂයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ මේ දෙවනි කොටසේ දෙවනි මේ ප්‍රශ්නෙට ඇත්තටම බැලුවොත් ළමයිට ටිකක් අපහසු වෙලා තියෙනවා. පහසුතාවයේ වැඩිම කොටස තමයි පළවෙනි කොටස. ඒකත් 57ක් තමයි ළමයින්ට පහසු වෙලා තියෙන්නේ. එතකොට අඩුම පහසුතාවයක් තියෙන්නේ හතරවෙනි කොටස. ඒක 40%යි. ඒ කියන්නේ මේ සමස්තයක් විදිහට ගත්තොත් මේ ප්‍රශ්නය ටිකක් ළමයින්ට අපහසු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ලියපු සංඛ්‍යාවෙන් 50%කට අඩු වෙලා තියෙනවා හැම කොටසම. එක කොටසක් විතරයි 57%ක පහසුතාවයක් පෙන්눔 කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒකට හේතු මේ චන්දිමා මහත්මියත් ලයනල් මහත්මියත් ප්‍රකාශ කරයි කියලා. ඇත්තටම දැන් මෙතනදී දරුවන්ට දැන් ඉතිහාසය කියලා කියනවා ගොඩක් වෙලාවට මතකය තමයි. මතකය තුලින් ඒක සංවිධානය කරලා තොරතුරු ඉදිරිපත් කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපේ දරුවන්ට බොහෝ දුරට ගොඩක් මතකය අමතක වීම තමයි මෙතෙන් වෙන්නේ. සෑම විෂයකදීම දරුවෝ අඩු සාමාර්ථයක් ගැනීම අපි දකින්නේ ඒ දරුවෝ ඒ පාසල් වැඩසටහන් වලදී ඒ තමන්ගේ පාඩම් නිසියාකාරව සූදානමකින් තොරව ගිහිල්ලා උත්තර ලියන එක. ඊළඟට තමයි අපි කරුණු දෙකක් ඇහුවොත් ඒ කරුණු දෙකට ඉස්සෙල්ලා ලකුණු දෙකක් ලැබෙනවා. නමුත් අපේ දරුවෝ ගොඩාක් දීර්ඝ විස්තර ලියලා තියෙනවා. නමුත් අපිට ඒ කරුණු දෙක හොයාගන්න ගොඩක් අපහසු වෙනවා. ඉතින් ඒ පිළිබඳ අත්දැකීම් තියෙනවා අපේ ලයනල් මහත්මයාටත් ඒ පිළිබඳව විස්තර කරයි. ඔබ මෙහිදී සැලකිලිමත් විය යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක ගැන?
ඔව් මම හිතන්නේ මෙතනදී කරුණු දෙක සඳහන් කරලා ඒ කරුණ පිළිබඳව ඊටාම කෙටි විස්තරයක් අවශ්‍ය වෙනවා. ඉතින් කරුණු දෙක පමණක් සඳහන් කිරීමක් තමයි අපිට පෞගිය ප්‍රශ්න පත්‍ර පිළිතුරු පත්‍ර අධ්‍යයනයේ පරීක්ෂා කිරීමේදී දැනගන්න ලැබුණේ හමු වුණේ. ඒ නිසා කෙටි විස්තරයක් අවශ්‍යයි කියන එක තමයි ඔබට මතක් කරන්නේ විස්තර කරන්න කියන තැන්වලදී. නැත්තම් ලැබෙන්නේ කරුණට ලැබෙන ලකුණ පමණයි. ඒ වගේම තමයි මේ ව්‍යුහගත ප්‍රශ්නවලදී කොටස් 4ක් බොහෝ දුරට එනවා. ඒ කොටස් 4ෙදී 1 2 කොටස් වලදී බොහෝ නිශ්චිත පිළිතුරු ලියන්නේ. ඊළඟට 3 4 කොටස් වලට අපි දරුවෝ යොමු කරලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ අර මතකය තුලින් ඒ සංශ්ලේෂණාත්මකව විශ්ලේෂණාත්මකව අවබෝධයෙන් පිළිතුරු ලිවීම. ඉතින් අන්න ඒකේ අඩුපාඩුව තමයි මේ ප්‍රශ්නවලදී පිළිතුරු වලට වෙන්නේ. නිසා තමයි මේ සාධනය අඩු වෙලා තියෙන්නේ කියන එක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. එහෙම නේද? ඔව්. ඊළඟට අපි මේ පාඩමටම අදාළ ඒ කියන්නේ 10 2 පාඩමටම අදාළ 2017 වර්ෂයේ ලැබිච්ච ප්‍රශ්නය පිළිබඳව අපි ඔබගේ අවධානයට යොමු කරනවා දුවේ පුතේ බලන්න. එතනදී අහනවා ඒකත් ව්‍යුහගත ප්‍රශ්නය කොටස් 4කින්මයි යුක්ත වෙන්නේ. එතෙන්දී පළවෙනි ප්‍රශ්නය හැටියට අපි අහනවා ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් වන අර්ධ ශුෂ්ක කලාපයේ ප්‍රාගෛතිහාසික ගල් මෙවලම් හමු වෙච්ච ස්ථාන 3ක් නම් කරන්න. ඇත්තටම ඉතිහාසයේදී එකක් තමයි අපි මේ ස්ථාන හඳුනා ගැනීම. ඉතිහාසය තුලින් බලාපොරොත්තු වෙන දෙයක්. ඒ අනුව තමයි මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි කොටස හැටියට ප්‍රාගෛතිහාසික මානවයාගේ ජීවන රටාවේ කැපී පෙනෙන ලක්ෂණ දෙකක් සඳහන් කරන්න කියලා. ඊළඟට තුන්වෙනි කොටසේ AB කියලා කොටස් දෙකක් තියෙනවා. පූර්ව ඓතිහාසික යුගය යනුවෙන් සැලකෙනුවේ කවර කාල පරිච්ඡේදයක්ද? ඊළඟට B කොටසෙන් අහනවා ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමි පිහිටි ස්ථාන 3ක් දක්වන්න. ඊළඟට 4 වෙනි කොටසෙන් අහනවා පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයා තාක්ෂණය භාවිතා කළ ආකාරයේ කරුණු 3ක් ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා. අපි මෙතනදිත් පළවෙනි දෙවෙනි කොටස් වලට සහ 3 4 කොටස් පළවෙනි දෙවෙනි කොටස් නිශ්චිත පිළිතුරු තියෙනවා. 3 4 කොටස් දරුවන්ට විස්තරාත්මකව ලියන්න තියෙනවා. ඒ පිළිබඳව අපි කොහොමද පිළිතුර සකස් විය යුත්තේ කියන එක අපි ලයිනල් මහතාගෙන් නැවත අහමු. ඔව්. මේ ප්‍රශ්නේ පළවෙනි කොටස වෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් වන අර්ධ ශුෂ්ක කලාපයේ ප්‍රාග්-ඓතිහාසික ගල් මෙවලම් හමු වී ඇති ස්ථාන 3ක් නම් කරන්න කියලා. දකුණු පළාතෙන් හමු වෙනවා අපිට මිනිහා ගල්කන්ද, බූන්දල, පතිරාජවෙල, අලුගල්ගේ සහ උඩමලල කියන ස්ථාන ටික. ඒකේ දෙවෙනි කොටස ප්‍රාග්-ඓතිහාසික මානවයාගේ ජීවන රටාවේ කැපී පෙනුණු ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. එතකොට බොහෝ වෙලාවට ඔබ පිළිතුරු ලියලා තියෙන නිසා පසුගිය ප්‍රශ්න පත්‍රවලට දෙවෙනි කොටසෙන් කරුණු 4ක් අහන අවස්ථාවක් තියෙනවා. නමුත් මෙතනදී අහලා තියෙන්නේ ඔබෙන් කරුණු 2යි. ඒ නිසා ඔබට තියෙන කරුණු 2 ලිවීම පමණයි විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රාග්-ඓතිහාසික මානවයාගේ ජීවන රටාවේ කැපී පෙනුණු ලක්ෂණ වන්නේ දුවේ පුතේ සතුන් දඩයන් කිරීම, ආහාර සඳහා වනද්‍රව්‍ය එකතු කිරීම, ආහාරයේ ස්වභාවයේ පරිසරය අනුව තීරණය වීම, කුඩා කණ්ඩායම් ලෙස ජීවත් වීම, වර්ෂා කාලයේ ගල් ගුහාවලද වියලි කාලයේ එලිමහම් ප්‍රදේශවලද ජීවත් වීම, මලවුන් සම්බන්ධ අභිචාර විදි අනුගමනය කිරීම, දෛනික කාර්යයන් සඳහා මෙවලම් භාවිතය කියන මෙන්න මේ ලක්ෂණ ටික තමයි ප්‍රාග්-ඓතිහාසික මානවයාගේ ජීවන රටාවේ කැපිලා පෙනෙන ලක්ෂණ වන්නේ. ඒ ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ අහන්නේ කොටස් දෙකක් තියෙනවා ඒකේ. ඒකේ අහන්නේ පළවෙනි කොටස පූර්ව ඓතිහාසික යුගය යනුවෙන් සැලකෙන්නේ කවර කාල පරිච්ඡේදයක්ද? පිළිතුර වන්නේ ප්‍රාග්-ඓතිහාසික යුගයේ අවසානයේ සිට ඓතිහාසික යුගයේ ආරම්භය අතර කාල පරිච්ඡේදයට තමයි අපි කියන්නේ පූර්ව ඓතිහාසික යුගය කියලා. තවත් විදිහකට කියනවා නම් ක්‍රිස්තු පූර්ව 2400 සිට ක්‍රිස්තු පූර්ව 450 අතර කාල පරිච්ඡේදයට තමයි අපි පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ. ඒකේ දෙවෙනි කොටස B අකුරෙන් සඳහන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමි පිහිටි ස්ථාන 3ක් දක්වන්න කියලා. පිළිතුරු විදිහට ඔබ ලියන්නට ඕනේ රංචාමඩම, ඉබ්බන්කටුව, ගල්සෝන් කනත්ත, ගලේවෙල යටිගල් පොත්ත, ඒ වගේම ඌව පළාතේ හල්දුම්මුල්ල හා බෙරගල කියන සුසාන භූමි. දැන් මේක වෙනත් ප්‍රශ්න පත්‍රවල තුන්වෙනි කොටසේ කරුණු දෙකක් විස්තර කිරීම වගේ ප්‍රශ්නයක් අහලා තිබුණත් මෙතන ඔබට ඊටාම
පහසු වෙනවා ප්‍රශ්නේ කොටස් දෙකකට බෙදලා නිශ්චිත කාරණා කීපයක් ලියලා විස්තර කිරීමකින් තොරව ලකුණු ලබා ගැනීම සඳහා මේ ප්‍රශ්නය සකස් වෙලා තියෙනවා. හතරවෙනි කොටස පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයා තාක්ෂණයේ භාවිතා කළ ආකාරය කරුණු තුනක් දක්වමින් පැහැදිලි කරන්න කියලා තමයි අහන්නේ. දරුවනේ කරුණු පහක් යටතේ තාක්ෂණයේ භාවිතා කරපු ආකාරය අපිට විස්තර කරන්න පුළුවන්. මැටි බඳුන් නිපදවීමේ තාක්ෂණයක් පූර්ව ඓතිහාසික යුගයේ තිබුණා. සකපෝරුව භාවිතා කරා මැටි බඳුන් සකස් කිරීම සඳහා මැටි තෝරා ගැනීම, පදම් කිරීම, උදුන සැකසීම, નિયમિત උෂ්ණත්වයක පුලුස්සා ගැනීම කියන කාරණා පිළිබඳ ඉතා ඉහළ තාක්ෂණයක් මේ කාලේ වෙනකොට මේ පූර්ව ඓතිහාසික යුගයේ මානවයා සතුව තිබුණා. ඒත් එක්කම අපිට හමු වෙලා තියෙනවා පිටත රතු පාට, ඇතුළත කළු පාට මැටි බඳුන්. දැන් ඒක 10 පුරවලා යටිකුරු කරලා පුච්චා ගැනීම තමයි කරලා තියෙන්නේ. ඔක්සිජන් නොලැබිච්ච පැත්ත කළු පාටින් දක්නට ලැබෙනවා. ඒත් එක්කම උඩ රංචා මඩවෙන් මැටි බඳුනක් හමු වෙලා තියෙනවා. ඒක මතු පිට ඔබ දාලා වර්ණ ගන්වලා සුදු පසුබිමේ රතු ඉරි වලින් අලංකාර කරපු මැටි බඳුනක් හම්බ වෙන. ඉතින් දැන් මේකෙන් පේනවා ඉතා ඉහළ ආකාරයේ මැටි බඳුන් නිපදවීමේ තාක්ෂණයක් තිබුණා කියලා. ඊළඟට ලෝහ තාක්ෂණය අපි දන්නවා යකඩ භාවිතය ආරම්භ වීමත් එක්කම මේ යකඩ ලෝහය ඉතාමත්ම ශක්තිමත් ලෝහයක්. ඒ නිසා කැලෑලි කිරීම, පොළව කෙටීම, සීසෑම වගේ කාර්යයන් සඳහා ලෝහ තාක්ෂණයෙන් මෙවලම් හදාගෙන භාවිතා කරා. ඒ තාක්ෂණයක් තිබුණා. නිවාස ඉදිකිරීමේ තාක්ෂණය ස්ථිරවාසීතාවය ආරම්භ වෙච්ච යුගය. ඒ නිසා ගෙවල් හදන්නට, නිවාස හදන්නට පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් මේ තාක්ෂණය දියුණු වුණා. ගිලා නොබසින ලෙස ගෙබිම සකස් කිරීමක් දක්නට ලැබෙනවා. පොළොව මත ගල් කැබලි අතුරලා, තලලා, ශක්තිමත් කළා මැටි අතුරලා ගෙබිම සකස් කරගත්ත ආකාරය පුරාවිද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒත් එක්කම පොළවට ලම්බකව මේ ගෙවල් වල බිත්ති බැඳලා තියෙනවා. ඒකෙන් සමබරතාවය ආරක්ෂා කරගෙන තියෙනවා. මේ නිවාස ආයත චතුරස්‍ර හැඩයෙන් නිවාස විදියට පුරාවිද්‍යාඥයෝ හඳුනාගෙන ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට ආභරණ රූපලාවන්‍ය කටයුතු සඳහා ඉහළ තාක්ෂණයක් භාවිතා කරලා තියෙනවා. උඩ රංචා මඩමින් හම්බ වෙනවා පබළුවක්. ඒකෙන් පබළු නිපදවීමේ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ඒත් එක්කම මේ මැටි පබළු ඇස් සඳුන් කිරීමට ලෝහ කූරක් පාවිච්චි කරලා තියෙනවා. වර්ණ ගන්වන රතු ගුරුගල් හමු වෙලා තියෙනවා. ඒත් එක්කම ඒවා උරච්චි කරන ඇඹරුම් ගල් අපිට හමු වෙලා තියෙනවා. මෙන්න මේකෙන් අපිට දැනගන්නට පුළුවන් අවබෝධ වෙනවා ආභරණ හා රූපලාවන්‍ය කටයුතු සඳහා තාක්ෂණය භාවිතා කිරීම. ඊළඟ එක තමයි සුසාන ඉදි කිරීමට තාක්ෂණය භාවිතා කිරීම. මැටිවරු සුසාන තමයි හොඳම උදාහරණය. උචිත මැටි වර්ගයේ තෝරාගෙන තියෙනවා. ගර්භයේ බිත්ති අවම උසකින් ඒකට ගැළපෙන ඝනකමකින් සකස් කරලා තියෙනවා. බිත්ති පොළවට ලම්බාකාරකව බැඳලා සකස් කරලා තියෙනවා සමබරතාවය රැක ගන්නට. මේ විදිහට මැටිවරු සුසාන සකස් කරලා තියෙනවා. ඒත් එක්කම පිලිස්සීමේදී ඇතුළට ඔක්සිජන් වායුව ලබා ගැනීම සඳහා මැටි නලයක් සකස් කරලා තිබිලා තියෙනවා. මේ ඔක්සිජන් ලබා ගැනීම සඳහා දුවේ පුතේ මෙන්න මේ විදිහට සුසාන ඉදි කිරීමට ඉහළ තාක්ෂණයක් භාවිතා කළා. ඔබ විද්‍යාවත් ඉගෙන ගන්න නිසා ඔබ දන්නවා දහනය සඳහා ඔක්සිජන් අවශ්‍යයි කියන කාරණේ නූතන විද්‍යාව ප්‍රකාශ කළේ 18 වෙනි සියවසේ විතර කාලෙදී. නමුත් ඒක අවුරුදු 3200කට විතර කලින් මෙරට ජනතාව දැනගෙන හිටියා කියන එක මේ සාක්ෂි වලින් අපිට මනාව පැහැදිලි වෙනවා. අපි මේ විස්තර කරපු ප්‍රශ්නය සඳහා බලමු අපේ දරුවෝ යොමු වෙලා තියෙන ආකාරය. මම නැවතත් ආරාධනා කරනවා බුද්ධිකා පෙරේරා මහත්මියට දරුවන් පිළිතුරු සැපයීමේදී ඔවුන්ගේ සාමාර්ථ කොහොමද කියලා දැනගන්න. ඔව් මේ 2017 මේ ප්‍රශ්නය සඳහා මේකේ පළවෙනි කොටස සඳහා දරුවෝ ඇත්තටම දරුවන්ට අපහසු වෙලා තියෙනවා. ඒකට හේතුව මම හිතන්නේ චන්ද්‍රමා මහත්මිය ඇත්තටම ඒකට හේතු වෙලා තියෙන්නේ අපි දැන් මෙතන ස්ථාන විතරක් ඇහුවා නම් මේ දරුවෝ පිළිතුරු ලියයි. නමුත් ඒ ස්ථානයේ පිහිටි ප්‍රදේශය අපි අහලා තියෙන්නේ දකුණු පළාතට අයත් කියලා. එතකොට මේ දරුවන්ට ඒ පිහිටීම පිළිබඳ අවබෝධය නොමැතිකම නිසාම තමයි අපි ඇහුවනම් ස්ථාන කීපයක් නම් කරන්න කියලා ප්‍රාග්ෛතිහාසික ස්ථාන ඒ දරුවෝ පිළිතුරු ලියයි. නමුත් අපි අහලා තියෙනවා මේක සීමාවක් දීලා මේ කොයි පළාතේ පිහිටියේවද කියලා. ඉතින් අන්නේ අනවබෝධය නිසා වෙන්න ඇති. නමුත් අපේ 100ට ගණනාවක් දක්ෂ දරුවෝ පිළිතුරු ලියලා තියෙනවා. නමුත් අර පැහැදිලි අවබෝධය නොමැතිකම නිසාම
අඩු ප්‍රතිශතයක් ලබන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඔව් ඒ පළවෙනි කොටසට ඇත්තටම 22%ක් තමයි පිළිතුරු නිවැරදි පිළිතුරු සපයලා තියෙන්නේ. දෙවෙනි කොටසට හැබැයි 72%ක ප්‍රතිශතයක් නිවැරදි පිළිතුරු සපයලා තියෙනවා. දැන් මේ කොටස් ගත්තොත් අනිත් සියලුම කොටස් 50%කට අඩු ප්‍රතිශත වලින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි කොටසේ A කොටස ගත්තොත් 34%ක්. තුන්වෙනි කොටසේ B කොටස ගත්තොත් 42%ක්. හතරවෙනි කොටසට 49%ක්. මෙන්න මේ වගේ තමයි දරුවන්ට ප්‍රශ්නේ තරමක් අපහසු වෙලා තිනේ. දෙක කොටසට විතරක් 72%ක ප්‍රතිශතයක් තියෙනවා. ඒ කොටස විතරක් පහසු වෙලා තියෙනවා. ඔව් ඇත්තටම දරුවන්ට දැන් ඇත්තට අපේ විභාගයට මුහුණ දීමට අපේක්ෂා කරන මේ දරුවන්ට මේ පිළිබඳව සැලකිලිමත් වීමේදී අපිට කියන්න තියෙන්නේ හොඳ අවබෝධයකින් මේ පිළිතුරු ලියන්න කියන. හොඳට ප්‍රශ්නය කියවන්න සහ අවබෝධයෙන් පිළිතුරු ලියන්න කියන එක. ඉතින් අපේ දරුවෝ සමහරලාට කලබලයට ප්‍රශ්න නිවැරදිව තේරුම් ගන්න නැතුව ලියන එකේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. මේ තරමට මේ සාධන මට්ටම අඩු වෙන්න හේතු වෙන්නත් ඇත්තේ. ඒ පිළිබඳව තමයි අපිට කියන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ මාතෘකාව යටතේම 2018 වර්ෂයේ කොහොමද දරුවෝ වෙත ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ කියලා. ඒ අනුව අපිට පේනවා ඒකෙත් කොටස් 4ක් යටතේ ව්‍යුහගත කරලා තියෙනවා. පළවෙනි කොටසේ A B යනුවෙන් කොටස් දෙකක් තියෙනවා. එතනත් පළවෙනි එක අහලා තියෙන්නේ දැනුම පිළිබඳව ශ්‍රී ලංකාව ජනාවාස කළ මුල්ම මානවයා හඳුන්වන නම කුමක්ද? ඊළඟට ඔවුන් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ පරිසර කලාප දෙකක් දක්වන්න. ඊළඟට දෙවෙනි කොටසෙන් අහනවා පූර්ව ඓතිහාසික යුගයේ පරිවර්තන යුගයක් ලෙස සැලකීමට හේතු සාධක දෙකක් දක්වන්න. තුන්වෙනි කොටසෙන් තියෙනවා මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ස්වරූපය කරුණු දෙකක් ඇසුරෙන් විස්තර කරන්න. හතරවෙනි කොටසෙන් අහනවා ඓතිහාසික යුගයේ පැවති ආර්ථික රටාව තුළ කෘෂිකර්මාන්තය සංවිධානය වී ඇති ආකාරය නිදසුන් දක්වමින් පැහැදිලි කරන්න. ඒකේ පළවෙනි කොටසේ නැවත අනු කොටස් දෙකකින් අහනවා ඒ යටතේ ශ්‍රී ලංකාව ජනාවාස කළ මුල්ම මානවයා හඳුන්වන නම. ඒක නිවැරදි පිළිතුර හෝමෝ සේපියන්. දෙවෙනි කොටස ඔවුන් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ පරිසර කලාප දෙකක් අහනවා. ඔබ දන්නවා පරිසර කලාප 6ක මානවයා ව්‍යාප්ත වෙලා හිටියා. අර්ධ ශුෂ්ක කලාපය, පහත රට වියලි කලාපය, පහත රට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳුකර වියලි අතරමැදි කලාපය සහ ශුෂ්ක කලාපය කියලා. ඉතින් ඔබ කලාප දෙකක් සඳහන් කිරීම පමණයි කළ යුත්තේ. ඒකේ දෙවෙනි කොටසෙන් අහනවා පූර්ව ඓතිහාසික යුගය පරිවර්තන යුගයක් ලෙස සැලකීමට හේතු වූ සාධක දෙකක් දක්වන්න කියලා. ඉතින් ඒක පරිවර්තන යුගයක් වීමට බලපාපු කරුණු මූලික කරුණු කිහිපයක් තියෙනවා. පිලිස්සු මැටි වළම් භාවිතයේ තිබුණා. ක්‍රමවත් සුසාන චාරිත්‍ර විදි අනුගමනය කිරීමක් තිබුණා. යකඩ ලෝහයේ භාවිතයේ තිබුණා. ස්ථිර වාසීතාව කියන්නේ ස්ථිර නිවාසවල පදිංචියට යොමු වීම, ස්ථිර නිවාස ඉදි කර ගැනීම කියන එක සහ කෘෂි කර්මාන්තයට යොමු වීම කියන මෙන්න මේ කරුණු ටික නිසා තමයි පූර්ව ඓතිහාසික යුගය පරිවර්තන යුගයක් විදියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ස්වරූපයේ කරුණු දෙකක් ඇසුරෙන් විස්තර කරන්න කියලා. එතකොට මේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව කුඩා ගම්වල ව්‍යාප්තියෙන් තමයි අපිට පේන්නේ. නටමුන් වෙච්ච කුඩා වැව් 10 ගාණක් තියෙනවා. මේවා බහුතරයක් වැවක් කේන්ද්‍ර කොටගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. වැව් බැම්මේ කෙළවරක වැවට නුදුරුව තමයි ගම හැදුනේ. මේවා වාපී ගම් කියලා හඳුන්වනවා. දැන් මහාවංශයේ තියෙන සුමන වාපී ගම, විහාර වාපී ගම වගේ උදාහරණ විදියට දක්වන්න පුළුවන්. ඊළඟට ජනාවාස ව්‍යාප්තිය භෞතික සාධක මත තීරණය වුණා. බොහෝ වෙලාවට වර්ෂාපතන ස්වභාවය හා ප්‍රමාණය, පස, භූෂමතාවය, ජල වහනය, ස්වාභාවික සම්පත් කියන කාරණේ. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය වුණේ වියලි දේශගුණයක් තියෙන ප්‍රදේශවල. මෙතෙන්දී ජලය ලබා ගැනීමේ පහසුව ගැන එච්චර බැලුවේ නෑ. බැලුවේ පසේ සාරවත් බව, රතු දුඹුරු පස කියන එක තමයි මෙතෙන්දී සැලකිල්ලට ලක් වුණේ. ඉන් පස්සේ ක්‍රමක්‍රමයෙන් ජලයේ පිළිබඳ අවශ්‍යතාවය මතුවෙද්දී ගංගාවල් හරහා අමුණු බැඳීමට වඩා කුඩා වැව් නිර්මාණය කිරීමටයි උත්සුක වුණේ. ඒ අනුව තමයි මේ කුඩා වැව් ආශ්‍රිතව වාපී ගම් නිර්මාණය වුණේ. ඊළඟට ගංගාවල පිටාර නිම්නයන්ට පිටතින් ජනාවාස ඉදි කර ගැනීම. දැන් මේ වෙන විට මානවයාට ගම් වතුර පාලනය කර ගැනීමේ තාක්ෂණය තිබුණේ නැහැ. ඒ නිසා ගම් වතුරෙන් බේරිලා තමන්ගේ ජනාවාසය ආරක්ෂා කර ගැනීමේ අදහසින් තමයි පිටාර නිම්නයට පිටතින් ජනාවාස ව්‍යාප්ත කරගත්තේ.
ඒත් එක්කම මේ කාලේ අපිට දකින්නට ලැබෙනවා වැව්ගම් වලට අමතරව එක් වෘත්තීය මත පදනම් වෙච්ච ජනාවාස උදාහරණයක් විදිහට ගොපල්ලන් විසූ ගම් ගෝපාලගම කියලා හඳුන්වලා තියෙනවා. වලං සාදන්නන් වාසය කරපු ගම් කුම්භකාර ගම් විදිහට, දීවරයන් හිටපු ගම් කේවට්ට ගාම විදිහට, වඩුවන් හිටපු ගම් වඩ්ඩකී ගාම විදිහටත් හඳුන ගන්නට ලැබිලා තියෙනවා. ඒත් එක්කම එක් කාර්යයන් මත පදනම් වෙච්ච ගමුත් මේ කාලේ ජනාවාසවල ව්‍යාප්තියදී දක්නට ලැබෙනවා. වරාය ආශ්‍රිතව ගම් තිබිලා තියෙනවා. ඒවා පට්ටන ගාම කියලා හඳුන්වනවා. වෙළඳාම ආශ්‍රිතව තිබිච්ච ගම් නියම් ගම් කියලා හඳුන්වනවා. ඒත් එක්කම මේ කාලේ තව ලක්ෂණයක් තමයි ජනාවාසවල ස්වරූපය ගැන කතා කරද්දී මේ ගම් කුඩා කැලෑරොදකින් වෙන් වෙලා තිබුණා. ගමක් වෙන් වෙන්නේ කැලෑරොදකින්. අනේ ඒකත් ඒ ජනාවාසවලදී ව්‍යාප්තිය එක ලක්ෂණයක් විදිහට දක්වන්න පුළුවන්. ඒත් එක්කම සමහර ගම් වැටකින් ආරක්ෂා වෙලා තියෙනවා. එවැනි ගම් පරික්කිත ගම් කියලා හඳුන්වනවා. වැටකින් ආරක්ෂා නොවිච්ච ගම් අපරික්ත ගම් විදිහට හඳුන්වනවා. ඒත් එක්කම නගර ජනාවාස හා පුර ගම තමයි කුඩාම ජනාවාසයේ, අතරමැදි ජනාවාසයේ තමයි නකර හෙවත් නගර, විශාල ජනාවාසයේ තමයි පුර. මෙන්න මේ විදිහට ජනාවාස ව්‍යාප්ත වෙච්ච ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකේ හතරවෙනි කොටස ඓතිහාසික යුගයේ පැවති ආර්ථික රටාව තුළ කෘෂිකර්මයේ සංවිධානය වෙච්ච ආකාරය අහන්නේ. මේ කාලේ බොහෝ අයගේ ජීවන විවෘතිය උනේ ගොවිතැන. කෘෂිකර්මාන්තය භෝග වගාව හා සත්ත්ව පාලනය කියලා අංශ දෙකක් යටතේ දක්නට ලැබුණා. භෝග වගාව මඩ ගොවිතැනයි ගොඩ ගොවිතැනයි කියලා දෙකක් දක්නට ලැබෙනවා. ගොඩ ගොවිතැනේ බොහෝ වෙලාවට හේන් වගාව සිද්ධ වුණේ. පැරණිතම වගාව තමයි හේන් වගාව. මේ හේන් වල එළවලු, ධාන්‍ය වර්ග, අල, උග්ගස්, වට්ටක්කා, උදු, මුම්මෑ මේ වගේ දේවල් වගා කරලා තිබුණා. මඩ ගොවිතැනේදී වී වගාව වාරි මාර්ග භාවිතය කරමින් වී වගාව කරේ. ඒත් එක්කම මේ වගා කන්න තුනක් දක්නට ලැබුණා. මේ වගාවන් ගැන කතා කරද්දී යල කන්නය, මහ කන්නේ සහ අතරමැදි. යල සහ මහ කන්න දෙක මැද්දෙන් අතරමැදි කන්නය භාවිතා කරේ. ඒක බොහෝ වෙලාවට වගා කිරීමට ජලය සුලභ වීම මත තමයි මේ මැද කන්නේ කියන එකේ වගාව සිද්ධ වුණේ. ඒත් එක්කම ආර්ථික රටාවේදී සත්ත්ව පාලනයත් අපිට ඉතාම වැදගත් වෙනවා. ගවයා, කුකුලා, එළුවා වැනි සතුන් සත්ත්ව පාලනයේදී පාලනය කරලා තියෙනවා. ඒත් එක්කම මීකිරි, ගිතෙල්, වෙඬරු වගේ මේ නිෂ්පාදන මේවෙන් අරගෙන තියෙනවා. අපි දන්නවා මේ ගව පාලනයේ යෙදිච්ච අයටම වෙන් වෙච්ච ගමුත් තිබුණා. ඒ නිසා මේ සත්ත්ව පාලනයත් ආර්ථික රටාව තුළ ඉතා වැදගත් කියන එක අපිට පෙනී යනවා. ඔව්. අපි මේ ප්‍රශ්නය සඳහා යොමු වෙමු. ඒ සඳහා නැවතත් බුද්ධිකා මහත්මිය වෙත යොමු වුණොත් 2018 වර්ෂයේ මේ දෙවැනි ප්‍රශ්නය සඳහා දෙවැනි ප්‍රශ්නයේ පළවෙනි කොටස 77ක පහසුතාවයක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ දරුවන්ට පහසුම වෙලා තින්නේ මේ පළවෙනි කොටසේ ඒ කියන කොටස. ඒ වගේම තමයි අපහසුම වෙලා තින්නේ තුන්වෙනි කොටස. අපි බැලුවොත් පළවෙනි කොටසේ A B සහ දෙවෙනි කොටස 60කට වඩා පහසුතාවයක් පෙන්눔 කරනවා. නමුත් මේ අවසාන කොටස් දෙකට දරුවෝ 40කට වඩා අඩු පහසුතාවයක් තමයි පෙන්눔 කරන්නේ. මොකද්ද චන්දිමා මහත්මියකට ඇත්තටම ඒකට වෙන්න ඇත්තේ මේ දරුවන්ගෙත් අර කියවීමේ තියෙන දුර්වලතාවයක් වෙන්න ඇති බොහෝ දුරට. මොකද මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ස්වරූපය අහලා තියෙන්නේ. පිළිතුරු සොයා බැලීමේදී අපිට පෙනී ගියා මේ මුල් ඓතිහාසික යුගය කියන එක දරුවන්ට අවබෝධය වෙලා නැහැ. ඒ අනුව ඔවුන් පූර්ව ඓතිහාසික යුගයේ තොරතුරු තමයි ඉදිරිපත් කරලා තිබුණේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ අපි සොයා බලද්දී ඒ දරුවන්ට අපහසු වෙලා නෙමෙයි අවබෝධ කරගැනීමේ යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා වෙන්න ඇති ඔවුන්ගේ ඒ ලකුණු මට්ටම සාධන මට්ටම පහළ ගියේ කියලා. ඇත්තටම දුවේ පුතේ අපි අද උත්සාහ කළේ ඔබට මේ ප්‍රශ්න පත්‍රය කොහොමද සැකසෙන්නේ, ඒකට කොහොමද මුහුණ දිය යුත්තේ, එක එක මාතෘකාවට අදාළව කොහොමද ප්‍රශ්න සකස් වෙන්නේ, මෙන්න මේ දේ පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගැනීමට අපිට මේ වෙලාව තුලදී සාකච්ඡා කිරීමට හැකි වුණේ ඇත්තටම පළවෙනි සහ දෙවෙනි මාතෘකාවට අදාළ ප්‍රශ්න කීපයක් පමණයි. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තව අපිට පාඩම් මේ තේමා කීපයක්ම තියෙනවා. ඒ අනුව අපි කොහොමද ඒ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයුත්තේ කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් දුවේ පුතේ අද දින මෙම වැඩසටහන මෙතකින් අපි ඔබගෙන් සමුගන්නවා. නැවත ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම
නිරෝගී දිවියකට සුබ ප්‍රාර්ථනා කරගනිමින් අපි සියලු දෙනාම ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.